හරි. එතකොට මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය අපි පොඩ්ඩක් මේක කියනවා කෙටි කරලා කොමර්ස් කියලා. කොමර්ස්. හැබැයි අපි මේ ලස්සනට ලේසියෙන්ද මේක කොමර්ස් කියලා කිව්වට මේකේ හරි වචනේ තමයි business and accounting studies English වචනේ. business and accounting studies. හරි. මේ ගැන මම පොඩ්ඩක් කියන්න ඕන පුතේ. මම කියනවා මගේ රෙකමෙන්ඩේෂන් දැන් මම කොමර්ස් උගන්වන ගුරුවරයෙක් හින්දාම නෙමෙයි. හරිද? මම කොමර්ස් උගන්වන ගුරුවරයෙක් හින්දාම නෙමෙයි. මම හැමතිස්සෙම දරුවෙක්ට කියන දේ තමයි පුතේ අපි කවදාරි රැකියාවකට යන්න ඕන. නේද? හරිද? දැන් මෙතන ළමයි කිහිප දෙනෙක් කියන අනිවාර්යෙන් මේ ළමයිගෙන් 90%ක්ම කවදාරි ජොබ් එකකට යනවානේ. 90%ක්ම කවදාරි රැකියාවකට යනවානේ. මේ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න බොහෝ දුරකට ඉඩ තියෙනවා. තේරුණාද? එතකොට අපේ ඉදිරි අනාගතයේදී මේ කොමර්ස් කියන විෂය අපිට ලොකු රුකුලක් වෙනවා මේකෙන් අපිට ලැබෙන දැනුම හා පන්නරේ. මොකද පුතේ මේ විෂය අපි එදිනෙදා ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන විෂයක්. උදාහරණයක් විදිහට පුතේ අපිට 11 ශ්‍රේණියේදී පාඩමක් තියෙනවා වෙළඳාම කියලා පාඩමක්. වෙළඳාම කියන දෙයට අපි පුතේ සම්බන්ධත් වෙනවා. මම ඒක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි 11 ශ්‍රේණියේ තව පාඩමක් තියෙනවා බැංකු කියන ව්‍යාපාර සේවාව. බැංකු කොහොමද බැංකුවකට ගිහිල්ලා ගනුදෙනුවක් කරන්න ඕන? බැංකුවකට මුදල් තැන්පත් කිරීමක් කරන්නේ කොහොමද? බැංකුවෙන් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද? අන්න ඒ වගේ ප්‍රායෝගික දැනුමක් තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒ වගේම මේ ගිණුම්කරණය නේද පුතේ දැන් අපි කවදාරි ව්‍යාපාරයක් කරනවා නම් අපි කවදාරි ජොබ් එකක් කරනවා නම් අපේ මේ ආදායම අපිට ලැබෙන පඩිය ගැන අපිට තියෙන වියදම් ගැන අපි හොයලා බලන්න එපා. ඉතින් ඒකට මේ ගිණුම්කරණය කියන දේ අපිට උපකාරී වෙනවා. ඒ නිසා ගුරුවරු විදියට පාසලේ දකින ගුරුවරු විදියට සමහරක් ගුරුවරු මං කරන ලොකු වැරද්ද තමයි ඒගොල්ලෝ කරන ලොකු වැරද්ද තමයි දරුවන්ට කියනවා ගණන් බැරි නම් කොමර්ස් කරන්න එපා කියලා. ඉතාමත් වැරදි. ඉතාමත් වැරදියක්. මොකද පුතේ මෙතනදී කොමර්ස් විෂයේදී ගණන් අවශ්‍යයි. ගණිතය කියන දැනුම අවශ්‍යයි. හැබැයි මම හිතනවා ඔයාට එකතු කරන්න ගණන් දෙකක් දුන්නොත් එකතු කරන්න බැරි කෙනෙක් මම හිතනවා නැතුව ඇති කියලා. ඒ වගේම තමයි ගාණක් දුන්නොත් ගාණ අඩු කරගන්න වැඩි ගාණෙන් අඩු කරගන්න බැරි කෙනෙක් ඉන්නවද? නැහැ. බෙදන්න බැරි කෙනෙක් ඉන්නවද? ගුණ කිරීම කරන්න බැරි කෙනෙක් ඉන්නවද? අන්න ඕව තමයි අපිට ඕන කරන ගණිතය දැනුම. බෙදන්න, ගුණ කරන්න, එකතු කරන්න, අඩු කරන්න. හරිද? කවදාවත් මේ කොමර්ස් කියන විෂයේදී මෙන්න මේ විදියට තල රූපයක් දීලා මේකේ වර්ගඵලය හොයන්න නැත්නම් මේකේ x ගේ අගය හොයන්න කියලා කවදාවත් මේ වගේ දෙයක් එන්නේ නැහැ. ඒ නිසා මම දකින දේ තමයි ගුරුවරු කරන ලොකු වැරද්දක් තමයි ළමයිට කියන ගණන් බැරි නම් කොමර්ස් කරන්න එපා කියලා. පුතේ අපි හැමෝටම මේ කියන ගණිත දැනුම තියෙනවා. එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න. හරිද? මම ඒගොල්ලෝ තෝරගන්න දැන් කියන ගණන් බැරි නම් කොමර්ස් කරන්න එපා. පුරවැසි එක්ක තෝරගන්න. මම මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයවත් අනිත් විෂයවත් බාල්දු කරනවත් අව탁සිරු කරනවත් නෙමේ. පුතේ ඒ විෂයන් වැදගත්. හැබැයි අපි ඉදිරියේදී යන්නේ මේ ව්‍යාපාර ලෝකයට. අපි ඉදිරියේදී යන්නේ මේ රැකියාව වෙළඳපොළට. නේද? ජොබ් මාකට් එක. අපි ජොබ් එකක් හොයාගෙන යන්න ඕන. එතකොට අපිට අධ්‍යාපන සුදුසුකම් හදාගෙන තියෙන්න ඕන. ඉතින් ඒකට තියෙන හොඳම රුකුල තමයි අපිට මේ 10 ශ්‍රේණියෙන්ම අපිට තෝරගන්න තියෙන කොමර්ස් කියන විෂය. හරිද? මම කියනවා පුරවැසි කරලා ඒකක් ගන්නවට වඩා කොමර්ස් කරලා ගන්න C එක ගොඩක් වටිනවා. පුරවැසි කරලා ඒකක් ගන්නවට වඩා කොමර්ස් කරලා ගන්න C එක තමන්ගේ ජීවිතේට ගොඩක් දුරට වටිනවා. හරිද? ඒ නිසා කොමර්ස් කියන විෂයේදී කවදාවත් බය වෙන්න එපා. වාට ගණන් බැරි නම් පුතේ වාට ගණන් බෑ කියන්නේ මේ මං හිතනවා වාට එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න පුළුවන් නේ. ඒ නිසා බය නැතුව මේ විෂයවා තෝරගන්න. හරිද? මං ගාවට එන්න ඕනේ නැහැ පන්ති. දැන් මම පන්ති කරන්නේ දැන් මං ගාවට එන්න කියලා නැහැ. ඔයා කවුරු හරි ගුරුවරයෙක් ගාවට ගියත් කොමර්ස් කියන දේ බය නැතුව ගන්න. වාට මේ කොමර්ස් එකට අනිවාර්යෙන් C එකක් නම් පන්තියක් නැතුව උනත් C එකක් නම් දාන්න ලේසි. පන්ති යන්නේ නැතුව. ඉස්කෝලේ දෙන පෙළපොත පාඩම් කරත් C එකක් ගන්න බැරි. හැබැයි ඔයගොල්ලෝ කොමර්ස් වල පන්ති යනවා නම් ටියුෂන් යනවා නම් යන්න ඕන අනිවාර්යෙන් ඒ සාමාර්ථයක් ගන්න බලාගෙන තමයි. ඒ සාමාර්ථය. හරි? එතකොට
මම මේ වැඩසටහන පිළියෙල කරලා තියෙන මම අද සහ ලබන සිකුරාදා උදේ මේ විදිහටම නොමිලේ පන්තිය කරනවා. හරිද? එතකොට එහෙම කරන එක හේතුවක් තමයි මට ළමයි පිළිබඳව මං ගැන හැඳින්වීමක් ලබා දෙන්න. හරිද? එතකොට ලබන සතියේත් ඕගොල්ලෝ මග හැර ගන්න නැතුව අනිවාර්ය පන්තියට සම්බන්ධ වෙන්න. මේ පාඩම දැන් මම ලයිව් දෙන්නේ අර සුපුරුදු විදිහට මම කලින් කිව්වා වගේ එක්ක පහුවෙනිදාට මම YouTube එකේ අප්ලෝඩ් කරන්න. හරිද? බය නැතුව තෝරගන්න කොමර්ස්. ඕගොල්ලෝ යම් කිසි විදිහකට දැන්ටමත් තීරණය අරන් තිනවා නම් මම කොමර්ස් තෝරගන්නවා කියලා. ඉතාමත් නිවැරදි තීරණයක්. මම මේ පිළිබඳව ඕගොල්ලෝ ගැන ලොකු සන්තෝෂයෙන් ඉන්නවා. ඕගොල්ලෝ ඒ තීරණය ගත්ත එක පිළිබඳව. හරි. එතකොට මාව දන්න නොදන්න අය ඉන්නවනේ මෙතන නේද? මාව දන්න නොදන්න අය. හරි. මම පුතේ මගේ නම ඔයගොල්ලෝ දන්නවා ඇති. මම රුසිත් නිලංග. මේ වන විට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසර දක්වා සීළු අධ්‍යාපන වැඩ කටයුතු ඉවර කරලා තියෙන්නේ, සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ උපාධි ප්‍රදාන උත්සවය විතරයි. ඒ කියන්නේ උපාධිය හා සම්බන්ධ සීළු අධ්‍යයන වැඩ කටයුතු මේ වන විට අවසන්. සමහරට දෙමව්පියෝ ඉගෙන ගත්තා ඉන්නවනේ, ඒගොල්ලන්ට ගොඩක් තේරෙයි. උපාධිය හා සම්බන්ධ දේවල් අවසන්. ඊට අමතරව මම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණයේ පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්. ඒ වගේම විදායක අලෙවි කළමනාකරුවෙකු විදියට මට පළපුරුද්ද ඇති කෙනෙක්. හරිද? එතකොට දැන් මම රැකියාවක නිරත වෙන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම නිරත වෙලා තියෙන්නේ මේ ඉගැන්වීමේ කටයුතු වල. නැත්තම් ටීචින් කියන දේ වෙනුවෙන් තමයි මම සම්පූර්ණ නිරත වෙලා තියෙන්නේ. රැකියාවෙන් දැන් මම අයින් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ මම කියන්න ලැජ්ජ නැහැ. මම ගිය පාසල බෝලලා නිමල් මරියා මහාවිද්‍යාලේ දන්න අය ඉන්නවා නේද? ඒ වගේ මේකට ඉන්න අයත් ඉන්නවා. බෝලලා නිමල් මරියා මහාවිද්‍යාලේ සාමාන්‍ය පෙළ හදාරලා A5යි B1යි C3යි. රිසල්ට් එක කොහොම? A5යි B1යි C3යි. ඊට පස්සේ මීගමු මාරිස්තලා විද්‍යාලයට උසස් පෙළ හදාරන්න ගියා. මාරිස්තලා විද්‍යාලයෙන් ඒ සාමාර්ථ 3ක් අරගෙන උසස් පෙළ 2015 වර්ෂයේ ඒ සාමාර්ථ 3ක් අරගෙන මට හැකියාව ලැබුණා විශ්වවිද්‍යාල තේරීපත් වෙන්න. එතකොට කියන්න තියෙන කාරණාව තමයි කවදාවත් තමන්ගේ පාසල කුමක් වුණත් ඒක ඔයාට කිසිම බාධාවක් නැහැ ඔයාගේ අධ්‍යාපන ගමනට. දැන් මම ගමේ ඉස්කෝලේට ගිය කෙනෙක්. ඊට පස්සේ මාර්ස්තලා විද්‍යාලයට ගියා. මම මාර්ස්තලා විද්‍යාලයේ හිටියේ 12 කොමර්ස් B පන්තියේ. 12 කොමර්ස් B පන්තියේ. එතකොට අපේ පන්තියෙන් පුතේ මමයි මගේ තව යාළුවෙකුයි විතරයි විශ්වවිද්‍යාලයට තේන්නේ. ඒ විශ්වවිද්‍යාලයට තේන අනිත් ළමයාත් උසස් පෙළ කරන්න වෙන පාසලකින් ආපු කෙනෙක්. කටාන මරිය රාජිනී විද්‍යාලය. මමයි තව යාළුවෙකු විතර ඒ තුනක් දාලා කැම්පස් තේරුනේ. පන්ති හිටියා ළමයි 30 ගාණක්. 30 ගාණෙන් දෙන්නයි ඒ තුනක් දැම්මේ. එතකොට අනිත් දරුවා කටාන මරිය රාජිනී විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාලා මාරිස්තලා ආපු කෙනෙක්. එතකොට පේනව නේද? කවදාවත් පාසල් අධ්‍යාපනයේවත් මිල මුදල්වත් වැදගත් වුණාද Tamanට අධ්‍යාපනය ඉදිරියට යන්නේ නැහැ. හරිද? ඒ නිසා සමහර අය මෙතන ඉන්නවා පොඩි පාසලක කියලා ජනප්‍රිය නොවන පාසලකට යන අය ඉන්නවා ජනප්‍රිය වෙන පාසලක. කවදාවත් දෙන්නම ওই දෙගොල්ලොම ජනප්‍රිය නොවන එකකට ගියා කියලා පසුතැවෙන්න එපා. ඕගොල්ලන්ට හොඳ ගමනක් තියෙනවා. මොකද අධ්‍යාපනයෙන් අපිට සල්ලි වලට ගන්න බැරි වටිනාකමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙද්දි ජනප්‍රිය පාසලක යන කෙනෙක් ඉන්නවා නම් ඔයාට දැම්මම ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. ඔයාගේ දෙමව්පියන්ගෙන් ඔයාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඕකේ ඵලය නෙලා ගන්න එක තමයි දැන් ওই දෙගොල්ලන්ටම තියෙන්නේ. හරිද? පාසල කුමක් වුණත් දෙන්නේ එකම අධ්‍යාපනය. ඕගොල්ලන්ගේ මොලේ කියන දේ වර්ධනය කරගන්න ඕගොල්ලන්ට ඕනේ දැන් උනන්දු විතරයි. හරිද පුතේ? හරි. එතකොට මම මේ වෙද්දි සාමාන්‍ය පෙළ කොමර්ස් කියන විෂයට යොමු වෙලා අවුරුදු 5කට වඩා වැඩි කාලයක් වෙනවා. එතකොට මම කියන්නම් මගේ 2020 ඒ කියන්නේ මේ 2020 අන්තිමට තිබු සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන්ගේ ප්‍රතිඵල වලින් ඒ සාමාර්ථ ප්‍රතිඵල 100% මට ලං කරගන්න පුළුවන් වුණා. ඒ සාමාර්ථ ඒ කියන්නේ ආපු හැම ළමයාටම ඒ සාමාර්ථ තියෙනවා. ඉතින් ලොකු විදියට මම මහන්සියක් දරනවා. ඒ වගේම මංගාවට එන ළමයිනුත් ගොඩක් මහන්සියක් දරනවා මේ කියන කොමර්ස් විෂය වෙනුවෙන්. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. කවදාවත් මම මේ විෂයේදී දරුවව මරවන්නේ නැහැ. මරවල පන්ති දාන්නේ නැහැ. හරිද? පන්ති දානවා නම් මම දාන්නේ ඔයගලන්ට සාමාන්‍ය ඉදිරි දානවා තීරි පන්තියක්. අවසානයේ කාලයේ වෙද්දී රිවිෂන් පන්තියක් දානවා.
හරිද? ඔච්චරමයි දන්නේ. නැත්තම් පේපර් ක්ලාස්, නයිට් ක්ලාස් මේ කිසිම දෙයක් අද වෙනකම් මම දාලා නැහැ. මම මගේ විෂයේදී මේ කොමර්ස් කියන විෂයේදී මංගාවට එන දරුවා මම මරවලා නැහැ. අන්න එහෙම එක මරවලා නැහැ. පෑ ගණන් මෙතනට ගෙනල්ලා පෑ ගණන් උපරිම දවසකට පෑ 2යි පන්ති තිබ්බේ. එහෙම කරලා කොමර්ස් කියන විෂය පුතේ මේ කොමර්ස් කියන විෂය තෝරගන්න තියෙන විෂයක්. ගණිතේ විද්‍යාව වගේ අනිවාර්ය විෂයකුත් නෙමෙයි. තෝරගන්න තියෙන විෂයක්. එතකොට මේකේ තියෙන වැදගත්කම ඕගොල්ලන්ට තේරෙනවා. මැරෙන්න ඕන විෂයක් නෙමෙයි. හරිද? මාත් එක්ක එතකොට පන්ති දදත් ඒගොල්ලෝ යම් කිසි පාඩම් කොටසකට මාත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දේ හරියට ඕගොල්ලෝ ගන්න, ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න අනිවාර්යයෙන්ම මගේ ඒ සාමාර්ථය තමයි මට තියෙන ලොකුම අභිප්‍රාය ගුණ. ඒ සාමාර්ථය වගේම ජීවිතයට දරුවන්ට වැදගත් කාරණා පැහැදිලි කර දෙන එක. හරි? එතකොට ඕගොල්ලන්ට පාඩම පටන් ගද්දී ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් මගෙන් ඔතන chat එකක් දාලා අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට දැන් අපි පාඩම පටන් ගමු. හරි? එතකොට මේ පුතේ අපි අද කරන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. දහය ශ්‍රේණිය පළමු පාඩම. ඒ පාඩමේ නම තමයි පුතේ ඒ පාඩමේ නම තමයි ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම. ඕගොල්ලෝ දැන් පොතක් එහෙම තියනවා නම් පොතක් එහෙම තියනවා නම් මේක ලියන්න ගන්න. ව්‍යාපාර පසුබිම අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා business foundation. business foundation. ව්‍යාපාර පසුබිම මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා business foundation කියලා. හරි. බිස්නස් නැත්නම් ව්‍යාපාර. මේ ව්‍යාපාර කියන නම දැන් පුතේ ඔයගලන්ට ඇහෙද්දි ටිකක් නිකන් මේ හුරු නැති ගතියක් දැනෙනවා ඇති නේද? නිකන් ඔයාලට නිකන් අලුත් අහලා තියෙනවා. ඒ නිකන් ඔයාලට නිකන් අලුත් වගේ. හැබැයි බිස්නස් කියපුවාම නම් නේද? බිස්නස් කියපුවාම නම් අම්බෝ එතකොට නම් තේරෙනවා. නේද? ව්‍යාපාර කියපුවම නිකන් හුරු නැති ගතියක් වගේ තියෙනවා. ගොඩක් එතකොට මේ විෂයේදී හුරු නැති වචන ටිකක් හම්බේ. හැබැයි ඒක ඉගෙනගෙන යද්දී ඔයගලන් නිකම්ම එදිනෙදා ජීවිතයේ තියෙන සාමාන්‍ය වචනයක් බවට පත් වෙනවා. හරිද? හුරු නැති වචන හම්බේ. ඒ නිසා බය වෙන්න එපා. මේ අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගන්න පුතේ ගොඩක්ම අපි දන්න ඒත් අපි තාම අධ්‍යයනය කරලා නැති දේවල්. අපි දන්නවා මේ අද කතා කරන දේවල් අපි දැනටමත් දන්නවා. ඒත් අපි ඒව තාම අධ්‍යයනය කරලා නැහැ විෂයක් වශයෙන්. ඇත්තටම බලන්නකො. අද මම කියලා දෙන ඒ වලට උත්තර කියලා දෙන්නත් කලින් ඕගොල්ලෝම දන්නවා. හරිද? හරි. ඒ විදිහට කරන්නේ. හරි. දැන් මම කොමර්ස් ගැන කිව්වනේ. කොමර්ස් ගැන කියද්දී මම කිව්වා අනිත් විෂයන් වලට කොමර්ස් තුන. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කැමති නම් මම කියන්නේ සෞඛ්‍ය කියන විෂය තෝරගන්නවට වඩා මම කියනවා IT කියන විෂය තෝරගන්න. පුතේ ඉස්සරහට එන හැමදේම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ දේවල් එන්නේ. හරිද? IT වලට 100ක් දැම්මත් කමක් නැහැ. සෞඛ්‍ය නම් මමත් කරේ සෞඛ්‍ය. හැබැයි කරා කියලා මට සබ්ජෙක්ට් එකට දැන් රිසල්ට් ෂීට් එකේ එකක් තියෙනවා. හැබැයි කැම්පස් එකට ගිහිල්ලා ඒ සම්බන්ධ IT දේවල් ඉගෙන ගද්දී අනිත් ළමයිට වඩා මම ටිකක් විතර පස්සෙන් හිටියේ. මොකද මම මේ විෂයට හුරු නැති හින්දා. හරිද? ඒ නිසා කැමති අය ඉන්නවනේ ඕගලන්ට බය නැත්තම් IT කියන විෂය සිංහල මාධ්‍යයෙන් හරි තෝරගන්න. හරිද? හරි. ව්‍යාපාර පසුබිම. පුතේ අපි මේ යටතේ අපේ පළවෙනි මාතෘකාව අපි යොදාගමු. ඒ තමයි අවශ්‍යතා. අවශ්‍යතා. පළවෙනි මාතෘකාව අවශ්‍යතා. පුතේ අවශ්‍යතාවලට අපි ඉංග්‍රීසියෙන් කියනවා needs කියලා. needs කියලා. අවශ්‍යතාවලට අපි ඉංග්‍රීසියෙන් කියනවා needs කියලා.
හරිද? හරි. එතකොට අද පන්තියට සම්බන්ධ වුණා ඉන්නවනේ පුතේ දැන් ලබන සතියේ තියෙනවනේ. මං කරන දේට උදව්වක් විදිහට තව යාළුවෝ ඉන්නවනම් ඕක ෂෙයා කරන්න. දැන් මේ ඉන්න දැන් ඔන්ලයින් අධ්‍යාපනය කියන දේ ආයෙ දැන් නැවතිලා යනවා. මොකද දැන් ෆිසිකල් ක්ලාසස් කරනවානේ භෞතික වශයෙන් පන්ති කරන නිසා ගොඩක් ඔන්ලයින් පන්ති හිටියේ මේ සම්බන්ධීම අඩු. දැන් ගිය අවුරුද්දේ මම ඔන්ලයින් පන්ති කරා මුල් කාලේදී 10 ශ්‍රේණියට ළමයි සාමාන්‍ය 100කට වඩා හිටියා. දැන් ඔන්ලයින් වලින් ආයෙ හැල්ලා ගිහිල්ලා Zoom එකවත් බලන්නේ පැත්ත බලන්න තියන්නේ නැහැ. හරි ඒ නිසා එනයිදීනේ ඒ නිසා මේක මම දෙන මේ පණිවිඩය ඔයගොල්ලෝ යාළුවෝ අතර බෙදා හරින්න මම හිතනවා මගේ දුරකථන අංකය ඇති කියලා WhatsApp එක අවශ්‍ය නම්බර මේ පණිවිඩයක් දාලා අදාළ ලින්ක් ටික ඔයගොල්ලන්ට ඉල්ල ගන්න පුළුවන්. හරිද? හරි. අවශ්‍යතා හොඳට අහගන්න ඕන දැන්. පුතේ අවශ්‍යතා කියලා කියන්නේ ජීවත් වෙද්දි මිනිස්සෙක්ට අනිවාර්යෙන් ඕන දේවල්. ජීවත් වෙද්දි මිනිස්සෙක්ට අනිවාර්යෙන්ම ඕන කරන දේවල් තමයි අපි කියන්නේ අවශ්‍යතා කියලා. මොනවද අවශ්‍යතා එහෙනම්? ජීවත් වෙනවා නම් මිනිස්සෙක්ට මේ දේවල් අනිවාර්යෙන්ම ඕන. ඔයගොල්ලෝ කැමති නම් chat එකක් දාන්න පුළුවන්. ජීවත් වෙද්දි මිනිස්සෙක්ට මේ කියන දේවල් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොනවද මේ දේවල් අනිවාර්යෙන් ඕනමයි. මොනවද ඒ ඕනේ? ඔතන chat එකක් තියෙනවා. ඔයගොල්ලන්ට දැන් විවෘතයි. මම මයික් එක නම් මේ අන්මියුට් කරන්න දෙන්නේ නැහැ. මොකද කඩා කප්පල් කාරයොත් ඉන්න බැරි නෑනේ. හරි. ඔව් උත්තර වගයක් ලැබෙනවා මට. ඔව්. පුතේ අපි අවශ්‍යතා කියලා කියන්නේ ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල්. දැන් ඉතින් පෙළපොත බලාගෙන උත්තර දෙන්නත් බෑ. දැන් මන්ට සමහර උත්තර දෙන්නේ හරිද? පෙළපොත බලාගෙන ඕගොල්ලෝ අපි කියනවානේ අපි කියන අපේ භාෂාවෙන් බොක්කෙම උත්තරේ දෙන්න ඕන. අවංකෙම උත්තරේ දෙන්න ඕන. පුතේ එතකොට ජීවත් වෙද්දි මිනිස්සෙක්ට අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් මොනවාද? ප්‍රධාන වශයෙන් අපිට කැම ටික ඕන නේද? අපි කියන එකට ආහාර. ආහාර නැතුව ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තාම උදේට කාල නැති අය ඉන්නවා නම් උදේ ඉඳලා අද හවස වෙනකන් ඉඳලා බලන්නකෝ. ඉන්න පුළුවන්ද? බැහැ. ආහාර කියන දේ අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අපිට නම් ඇඳුම් පැළඳුම් ඕන නේද? හැබැයි අලුත් උපන් දරුවෙක්ට ඇඳුම් පැළඳුම් ඕනද? නෑ ඇඳුම් පැළඳුම් ඕනේ නෑ අලුත් උපන් දරුවට. ඒත් දෙමව්පිය මොකද කරන්නේ? ඇඳුමක් අන්දලා තියෙන්නේ. පේනව නේද එතකොට? ඇඳුම් පැළඳුම් කියන දේත් මිනිස්සෙක්ට අනිවාර්යයෙන්ම ඕන. ඒ වගේම තමයි පුතේ අපිට නිවාසයක් තවත් විදිහකට කිව්වොත් වාසස්ථානයක් අනිවාර්යයෙන්ම ඕන. තේරෙනව නේද? ඇඳුමක් කියන දේ අනිවාර්යෙන් ඕන. විශේෂයෙන් ආහාර කියන දේ අනිවාර්යෙන් ඕන. ආහාර කියන්නේ පුතේ ආහාර පාන. කන ಜಾති බොන ಜಾති දෙක. ආහාර කියන දේ අනිවාර්යෙන් ඕන. අපිට ඇඳුම් පැළඳුම් අනිවාර්යෙන් ඕන. අපිට ඉන්න තැන නිවාසයක් අනිවාර්යෙන් ඕන. පුතේ මේ ලෝකේ ඕනම මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සයා ළඟ මෙන්න මේ කියන තුන් දෙනාම තියෙනවා. අපි ගමුකෝ අපේ භාෂාවෙන් කිව්වොත් හිඟන්නේ. පුතේ හිඟන්නෙක් ආහාර කන්න නැතුව ඉන්නවද? හිඟා කාලා හරි කනවා ආහාර. ඇඳුම් පැළඳුම් හිඟන්නෙක් ඇඳුමක් නැතුව ඉන්නවද? නැහැ. ඉරිච් එකක් හරි කිලුටු වෙච්ච එකක් හරි ඇඳගෙන ඉන්නවා. එහෙනම් ඒකත් හරි. හිඟන්නෙක්ට නිවාස තියනවද? හිඟන්නෙක්ට නිවාස තියෙන නැත්නම් හිඟන්නෙක්ට වාසස්ථානයක් තියනවද? නැත්නම් හිඟන්නෙක්ට සරලවම ගත්තොත් ඉන්න තැනක් තියනවද? ඔව්නේ. හිඟන්න පුතේ ගහක් යට හරි ඉන්නවා. ඒ ගහ යට තමයි යාගේ එක්ක වාසස්ථානේ. හිඟන්න පුතේ එක්කෝ බස් ස්ටෑන්ඩ් එකක් යට හරි ඉන්නවා. අන්නේ ඒ බස් ස්ටෑන්ඩ් එක තමයි යාගේ වාසස්ථානය. එහෙනම් දැන් ඕගලන්ට තේරෙන්න ඕන අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකක්ද? අවශ්‍යතා කියලා කියන්නේ පුතේ ජීවත් වීමේදී මිනිසාට අනිවාර්යයෙන්ම ඕන කරන දේවල්. දැන් දන්නවනේ නේද? මේක ඕගොල්ලෝ දැනගන්න හිටියේ. මේ ටික ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඕන කියලා. ඒ කියන්නේ මම හරි නේද? මම කිව්වා මම මේ අද කතා කරන්නේ ඕගොල්ලෝ දන්න එහෙත් තාම විෂයක් විදිහට අධ්‍යයනය කරලා නැති පාඩමක් කියලා. එහෙනම් මම හරිනේ. හරි. එහෙනම් පුතේ අපි ලියාගමු අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. අවශ්‍යතා ලියන එක යටතේ ලියමු ජීවත් වීමේදී මිනිසා විසින්
මිනිසා විසින් අනිවාර්යෙන්ම ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වේ. ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වේ. මේක ලස්සන ලියා ගන්න. අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වේ. මොනවද එතකොට අවශ්‍යතාවය කියන්නේ? අපිට මේ දේවල් නැතුවම බෑ. ආහාර නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඇඳුම් පැළඳුම් නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඉන්න පුළුවන් පොලිසිය තමයි ඉන්නේ පාරේ ගියොත් නේද මන්න. ඊට පස්සේ වාසස්ථානයක් නිවාසයක් නැතුව ඉන්න පුළුවන්ද? නෑ. අපිට කොහේ හරි තැනක් ඕන නැවතිලා ඉන්න නේද? එහෙනම් ජීවත් වෙද්දි මිනිස්සයාට මේ දේවල් අනිවාර්යෙන් ඕන පුතේ. එහෙනම් අපි ඒව මොනවා කියලාද හඳුන්වන්නේ? අවශ්‍යතා කියලා. හරිද? එහෙනම් උදාහරණ අපි ලියමු. උදාහරණ අවශ්‍යතාවලට උදාහරණ. පළවෙනි එක ආහාර. පළවෙනි එක ආහාර. ආහාර. දෙවෙනි එක ලියන්න ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් පුතේ. ඒතකොට ඇඳුම් පැළඳුම් කියද්දී කමිස ෂර්ට් ගවුම් තොප්පිත් අයිති. අතේ දාන ඔරලෝසුත් අයිති. ඇඳුම් පැළඳුම්. ඊට පස්සේ වාසස්ථාන. පුතේ මගේ ක්ලාස් තියෙන්නේ කොහෙද කියලා මම අන්තිමේදී කියන්නම්. අපි ඉස්සෙල්ලා මේ වැඩේ කරගෙන ඉමු. හරිද? අවශ්‍ය ඉන්නවා නම් මගේ නම්බර් එක දාගන්න 077 45යි 48යි 169. 45යි 48යි 169. හරි. ජීවත් වීමේදී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අපි කියනවා පුතේ අවශ්‍යතා කියලා. තේරෙනවද? එතකොට තව දැන් මෙච්චරක් නෙමෙයි අවශ්‍යතා තියෙන්නේ. හරිද? තව තියෙනවා අවශ්‍යතා ලිස්ට් එකක්. මම ඒ ලිස්ට් එක දාන්න. මෙතන දැන් මම ඔයගලන්ට පේන අඩුයිනේ. මම හින්දා මෙතන ලියන්න බැරි හින්දා මෙතනින් චුට්ටක් ලියන්නම්. ඔයගොල්ලෝ යටින් යටටම ලියාගෙන යන්න. හරිද? ඔයගොල්ලෝ යටින් යටට ලියා ගන්න. හරිද? අනිත් අවශ්‍යතා ටික ලියමු අපි. අධ්‍යාපනය. දැන් අපිට අධ්‍යාපනය ඕන නේද ජීවත් වෙද්දි? පුතේ අධ්‍යාපනය කියලා කියන්නේ මේ පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි. ක්‍රීඩාවකින් පවා අපි ගන්න අධ්‍යාපනයක්. සංගීතය හදාලා හරි අපි ගන්න අධ්‍යාපනයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ අධ්‍යාපනයේ ඉගෙන ගන්නවා කියව මේ පොතේ පතේ දැනුම කියලා. නෑ, ඒක වැරදි. පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි. අධ්‍යාපනය කියන දේවල්ට ගොඩක් දේවල් අයිති වෙනවා. හරිද? අධ්‍යාපනය ඊට පස්සේ සෞඛ්‍ය මේ ටිකේ අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් නේද? සෞඛ්‍ය. තව එකක් sannivedana. sannivedana කියලා කියන්නේ පුතේ පණිවිඩයක් හුවමාරු කරගන්න එක. පණිවිඩයක් කාට හරි කියන එකට. ඉතින් දැන් මම උගන්වුවේ නැත්තම් මේ sannivedana කියන දේ නැත්තම් ඕගලන්ට ඉගෙන ගන්න හම්බෙයිද? නෑ. එහෙනම් මේ sannivedana කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. තව එක්කෙනෙක් තමයි ප්‍රවාහනය. ප්‍රවාහනය එක තැනක ඉඳලා තව තැනකට යන එක. ප්‍රවාහනය නේද? ඒ වගේම අපිට අනිවාර්යෙන් ඕන දෙයක් තියෙනවා මේ ජීවිතේදී. විනෝදය නැතුව ඉන්න පුළුවන්ද? විනෝදයක් නැතුව ඉන්න බෑ. මොකද්ද අපි විනෝදය වෙනුවෙන් කරන්නේ? චිත්‍රපට බලනවා, ගීත අහනවා, ටීවී බලනවා, ක්‍රීඩා කරනවා. විනෝදය. තේරෙනවද? තව එකක් අපිට ගන්න පුළුවන් ආරක්ෂාව. ආරක්ෂාවක් නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ. අපිට ආරක්ෂාව ඕන. මේ තියෙන්නේ මොනවද එතකොට? මේ තියෙන්නේ අපේ
අවශ්‍යතා ලිස්ට් එක ගණන් කරන්න පුළුවන් මට්ටමේ කට්ටියක් නේ ඔච්චරයි ඉන්නේ. ගණන් කර ගන්න පුළුවන් කී දෙනෙක් දින්නේ කියලා. අපිට අවශ්‍යතා තියෙන එතකොට පොඩ්ඩයි. මේ තියෙන අවශ්‍යතා. හැබැයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන අපේ ප්‍රධාන 3 දෙනා ඉන්නව නේද? අපි කියන මේ තමයි අපේ ප්‍රධානම අවශ්‍යතා 3. ප්‍රධානම අවශ්‍යතා 3. මේගොල්ලෝ අපි හඳුන්වනවා මූලික මිනිස් අවශ්‍යතා. මූලික මිනිස් අවශ්‍යතා කියලා අපි හඳුන්වනවා. මූලික මිනිස් අවශ්‍යතා. ඇයි මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ? ඔයගොල්ලෝ දැන් මේක ලියා ගන්න මෙතන. ඇයි එහෙම කියන්නේ කියලා අපි බලමු. ඇයි මූලික මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ? හරි. පුතේ මේකට මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ යම්කිසි හේතුවක් තියෙන්න එපා. ඒ හේතුව තමයි පුතේ අපි මිනිස්සු විදියට මෙන්න මේ 3 දෙනාව ලබා ගත්තට පස්සේ නේද අනිත් දේවල් වලට යන්නේ. ඒ කියන්නේ මේ ප්‍රධාන අවශ්‍යතා 3ම අපි සම්පූර්ණ කරගත්තට පස්සේ නේද අර කට්ටිය ගාවට යන්නේ. නේද? මෙහෙම හිතන්නකෝ. ඔයා මාස ගාණක් ආහාර කියන දේ ලබා ගන්න නැතුව ඔයාට පුළුවන් ද අධ්‍යාපනය කියන දේ ගාවට යන්න? පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ගන්න පුළුවන්ද? බෑනේ. ඇඳුම් පැළඳුමක් නැතුව ඔයා යනවා විනෝද චාරිකාවක්. පුළුවන්ද? බෑ. වාසස්ථානයක් ඔයාට ඉන්න තැනක් නැතුව ඔයා යනවා ආරක්ෂාවක් හොයාගෙන. ආරක්ෂාවෙන් ඉන්න හදනවා. ඉන්න ගෙදරක් නැහැ. ඔයා ආරක්ෂාවෙන් ඉන්නවා කියලා හිතන්නේ. පුළුවන්ද? බෑ. එහෙනම් මතක තියාගන්න පුතේ මෙන්න මේ 3 දෙනාම සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි මේ අනිත් කට්ටිය ගාවට යන්නේ. නේද? ආහාරත් ඇඳුම් පැළඳුනුත් වාසස්ථානයක් තිබ්බොත් තමයි අපි අධ්‍යාපනය කියන අවශ්‍යතාවයට යන්නේ. නේද? ආහාර අරගෙන ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්න අපේ ගෙදර ඉඳලානේ අන්තිමේදී අපි පාසලට ගිහිල්ලා අධ්‍යාපනය ගන්නෙ. ඒ හින්දා අපි කියනවා මෙන්න මේ 3 දෙනාට මූලික මිනිස් අවශ්‍යතා. තේරෙනවද? මෙන්න මේ 3 දෙනා සම්පූර්ණ වුණාට පස්සේ ආහාරත් ඇඳුම් පැළඳුනුත් වාසස්ථානත් ලැබුණාට පස්සේ තමයි අපි මේ අනිත් අවශ්‍යතා ළඟට යන්නේ. ඒ හින්දා මතක තියාගන්න අපි ඒ හින්දායි මේගොල්ලන්ට කියන්නේ මූලික මිනිස් අවශ්‍යතා කියලා. මූලික මිනිස් අවශ්‍යතා කියලා. හරි. තේරුණාද? තේරුණා ඉන්නවා නැත උස්සන්න. ඔය මෝ කියන බටන් එකට දාලා හෑන්ඩ්ස් අප් එකක් දාන්න පුළුවන්. එතකොට තමයි අත ඉස්සෙන්නේ. නැත්නම් කැමරා ඔන් කරලා අත උස්සන්න එපා. එහෙම පේන්නේ නැහැ. හරි. වැඩේ ගොඩනේ. හරි. එහෙනම් දැන් අපි දන්නවා අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඔයා දැනගෙන හිටපු දෙයක් නේද මේක? මේ දේවල් බලාගෙන නැද්ද ඔයා දැනගෙන ඉඳලා? දැන් තමයි හරියට මේ දැනගෙන හිටපු දේ විෂයක් විගන්නේ මං කිව්වා හරිනේ. අපි මේ දැනගෙන තියෙන දෙයක් තමයි මේ ඉගෙන ගන්න යන්නේ. හරි. එතකොට අවශ්‍යතාවය කියන්නේ පුතේ මේක. හරි. ඊළඟ අනුමාත්‍රකාව අපි දාගමු. ඊළඟ අනුමාත්‍රකාව මම හරියට ලියනකන් ඉන්න. ඒ ලියන විදිහට ලියන්න ඕන. උවමනා කියලා ලියන්නේ මෙහෙම. උයන්න දාන්නේ නෑ. උවමනා. අපි උවමනා වලට ඉංග්‍රීසි වලින් කියනවා wants කියලා. wants. උවමනා wants. උවමනා wants. මගේ නමින් පුතේ YouTube channel එකක් තියෙනවා. ඔය ඔයගලන්ට දැන් ඔය ස්ක්‍රීන් එකේ පේනවනේ logo එකක් කුසිත් නිලංග කියලා.
අන්න ඔය නමින් මගේ YouTube එකක් තියෙනවා. ඒක subscribe කරන්න. bell icon එකකුත් ඔබලා තියාගන්න. මොකද දැන් ඔය ගොඩක් මම කොමර්ස් කියන විෂයන් සම්බන්ධ දේවල් දානවා ඉදිරියේදී. ඒක ඕගොල්ලන්ට අරබන්න පුළුවන්. හරිද? හරි. උවමනා. පුතේ උවමනා කියන්නේ මොනවද? ඒකත් ඔයා දැනගෙන ඉඳලා තියෙන්නේ. පුතේ උවමනා කියලා කියන්නේ අපි අර ඉගෙන ගත්තනේ දැන් අවශ්‍යතා කියලා කෙනෙක්ව නේද? අවශ්‍යතා කියලා කෙනෙක් ඉගෙන ගත්තා නේද? ඒ අවශ්‍යතා අපි කොහොමද සම්පූර්ණ කරගන්නේ? නැත්නම් අපි කොහොමද අවශ්‍යතා කියන දේවල් සපුරා ගන්නෙ? අන්න ඒ ක්‍රම තමයි මේ වුවමනා කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ. අපේ අවශ්‍යතාවයක් තමයි ආහාර. ආහාර කියන අපේ අවශ්‍යතාවයක්නේ. නේද? ආහාර කියන අවශ්‍යතාවයට මම අහන්නේ මෙහෙම. අපි මොනවද නොකන්නේ? කන්න නැති මගුලක් නැහැ. හැම මගුලක් ජහජටාම කනවනේ. ආහාර කියන අවශ්‍යතාවයට අපි විවිධාකාර ආහාර අනුභව කරනවා නේද? බත් කනවා ප්‍රධාන ආහාර වේල. පාන්. ඊට පස්සේ පිට්ටු. කොත්තු. නේද? ඊට පස්සේ මොනවාද? පිට්ටු කැකිරි. පිට්ටු කැකිරි අහලා තියෙනවද? මගේ පන්තියේ ළමයි කෙනෙක් මම පිට්ටු කැකිරි දන්නවද කියලා. පිට්ටු කැකිරි. පිට්ටු කැකිරි කියන්නේ නිකන් කැකිරි ගෙඩිය වගේ නෙවෙයි චුට්ටක් විතර ලොකුයි. ඒක සමහර අය සීනි දාලා කනවා, සමහර අය මේ ඉදුණාම පැණි දාලා කනවා. රහ පළතුර. පිට්ටු කැකිරි. ආහාරයක් න කොහොම හරි. පුතේ පේනව නේද? වුවමනා කියලා කියන්නේ මොනවද? අර කියන්නා වූ අවශ්‍යතාවය මේ තියෙන අපේ අවශ්‍යතාවයනේ. මේ තියෙන අවශ්‍යතාවය මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න විවිධ ක්‍රම වුවමනා කියලා කියන්නේ. තව උදාහරණයක් ගමු. අපි ගමු ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය කොහොමද සම්පූර්ණ කරගන්නේ? පිරිමි ළමයි නම් කමිස. කමිස කියන්නේ ටී-ෂර්ට් වල. ඊට පස්සේ කලිසම්. ගෑනු ළමයි නම් ගවුම්. මේ විදියට අපි විවිධාකාර දේවල් භාවිතා කරනවානේ. එහෙනම් මේ මොනවද මේ තියෙන්නේ වුවමනා, මේ තියෙන්නේ අවශ්‍යතාවය. මේ තියෙන්නේ අවශ්‍යතාවය, මේ තියෙන්නේ වුවමනාව. පේනව නේද? පේනව නේද? එහෙනම් පුතේ වුවමනාවක් කියලා කියන්නේ මොකක්ද? අපි අර කතා කරපු අවශ්‍යතා තියෙන්නේ. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නා වූ විවිධ ක්‍රම වුවමනා කියලා කියන්නේ. ලේසි නේද? ඒකත් දැනගෙන ඉඳලා තියෙන්නේ නේද? බඩගින්නක් කාපුවම කන්නේ මොනවද කියලා බලනවා නේද? ඇඳුමක් අදිද්දි මොන ඇඳුමද අඳගෙන යන්නේ කියලා බලනවා. ටියුෂන් එකක්දී, ක්ලාස් එකක්දී, පල්ලියක්දී, ඉස්කෝලේදී නේ යුනිෆෝම් එකමනේ නේද? ඉස්කෝලේ යුනිෆෝම් එක අඳිද්දි පරණ එක දදා දින්න, අලුත් එක දදා දින්න. ඒකත් බලනවානේ. පරණ සපත්තු ජෝඩුවක් දාගන්න, අලුත් සපත්තු ජෝඩුවක් දාගන්න. එතකොට පේනවා අපේ මේ අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධ ක්‍රම තමයි අපි මෙතනදී කියන්නේ වුවමනා කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? හරි. එහෙනම් අපි ලියමු ලියන්නේ යටතේ අවශ්‍යතා සපුරා ගනු ලබන අවශ්‍යතා සපුරා ගනු ලබන විවිධ ක්‍රම වුවමනා ලෙස හැඳින්වේ. වුවමනා ලෙස හැඳින්වේ. හරිනේ වැඩේ? තේරෙනව නේද? වැඩේ හරි. වැඩේ ගොඩ. වුවමනා කියලා කියන්නේ අපි දන්න දෙයක්. අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධ ක්‍රම අපි හඳුන්වනවා වුවමනා කියලා. හරි නේද? හරි. ඒකෙත් උදාහරණ ටික ලියාගමුද? උදාහරණ ටික පළවෙනි එක. උදාහරණ පළවෙනි එක ආහාර. ආහාර. මොනවද ආහාර විදිහට ගන්නෙ? බත්, පාන්, පිට්ටු, ඊට පස්සේ මොනවාද? තෝස. බීම වර්ගත් ගන්න පුළුවන්. සිසිල් බීම, පිට්ටු කැකිරි, ඊට පස්සේ බොම්බයි මොටයි, මොනවාද? ගල්බනිස්. කැමති ඔයාගේ ජීවිතේ ආස කෑමක් තියෙනවනේ එයාවත් ලියා ගන්න. හරිද?
නාසි ගුරාන් ඒවත් ලියා ගන්න. කැමති කෑමක් දෙයක් තියෙන ගොඩක් ලියන්න එපා. ආයන ලෝකේ තියෙන හැම කෑමම ලියන්න ඉඩක් නැහැ. ලංකාවේ තියෙන හැම කෑම වර්ගෙම ලියන්න තියෙනවා. ඊට පස්සේ මොනවද? පළතුරු අච්චාරු, සීනි සම්බෝල, ආහාර කියන අවශ්‍යතා සපුරා ගන්නා වුවමනා ක්‍රම ඒවා. මතක තියාගන්න වුවමනා කියලාදී උයන්න දාන්නේ නැහැ. වයන්නට පාපිල්ල දානවා. වුවමනා. ඊළඟ එක්කෙනා ගමු ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය කොහොම සම්පූර්ණ කරන්නේ? කමිස, කලිසම්, ඊට පස්සේ ගවුම් ගෑනු ළමයි නම් තව එකක් පාවහන්. පාවහන් කියන්නේ ඇඳුම් පැළඳුම් වලට අයිති දෙයක්. පාවහන්. පේනවනේ ඇඳුම් පැළඳුම් වලට. ඇඳුම් පැළඳුම්. තව එකක් ඊළඟ එක්කෙනා නිවාස. නිවාස. පුතේ අපි සමහර විට ඕගොල්ලෝ ඉන්නවා ඇති එක තට්ටුවේ ගෙදරක නේද? අපි කියන එකට තනි මහල් නිවාස. තනි මහල් නිවාස. ඒ විදිහට සමහර අය ඉන්නට මේකෙදි තට්ටු දෙකේ ගෙදරක. අපි කියන දෙමහල් නිවාස. සමහර අය ඉන්නවා ඇති දැන් මේ වෙද්දි කුලී ගෙදරක. අපි ඒකට කියනවා එහෙනම් කුලී නිවාස. පේනව නේද? අපි ඉන්න තැනක් කොහොම හරි හොයාගෙන තියෙනවා. නිවාස කියන දේ එහෙනම් මිනිස්සෙක්ට අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක්. නිවාස. පොඩි වෙලාවක් දෙන්නම් ඉක්මනින් ලියා ගන්න. අද මම ඒතන ලොකු කොටසක් සාකච්ඡා කරන්නේ අද පළවෙනි දවසේ හින්දා. ලබන සතියේත් නොමිලේ පන්ති කරනවා. ලබන සතියේ නොමිලේ පන්ති අවසන් නා. හරි. තව අපි ලියමුද? තව අපේ අවශ්‍යතාව තිබ්බනේ. අධ්‍යාපනය. අධ්‍යාපනයේ කියන අවශ්‍යතාව වෙනුවෙන් අපි මොනවද ගන්නෙ? පාසල්. පාසල්. උපකාරක පන්ති. පාසල්. උපකාරක පන්ති. තව ගමු අපි පොත්පත්. පොත්පත්. ගුරුවරු. ගුරුවරු. පාසල් උපකාරක පන්ති පොත්පත් ගුරුවරු මෙන්න මේ කියන කට්ටියව ගන්න පුළුවන්. තව එක්කෙනෙක් සෞඛ්‍ය. සෞඛ්‍ය කියන අවශ්‍යතාවය අපි මොනවද ගන්නෙ? ඖෂධ ගන්නවා නේද? ඖෂධ. ඊට පස්සේ ඒ වෙනුවෙන් අපි රෝහලට යනවා. රෝහල. වෛද්‍යවරු. වෛද්‍යවරු. තව අපිට ගන්න පුළුවන් මේ ටිකේ විශේෂයෙන්ම වැදගත් වෙන මුඛ ආවරණ. අන්න සෞඛ්‍ය කියන දෙයට මුඛ ආවරණ. පේනවද නේද? සෞඛ්‍ය කියන අවශ්‍යතාවය සපුරා ගන්නා වූ වුණා ක්‍රමමේ.
ගිය අවුරුද්දේ හිටියා ළමයි 100 ගාණක්. 100 ගාණක් කියන්නේ මම ගිය අවුරුද්දේ කොහොමත් ගිය අවුරුද්දේ දෙසැම්බර් ජනවාරියේදී කොහොමත් උපකාරක පන්ති නවත්තලා තිබ්බේ තනිකරම පන්ති ටික ගියේ ඔන්ලයින් විදියට. එතකොට දන්න ගුරුවරු හරහා මම මේ පන්තියක් නොමිලේ කරනවා කියලා දැනුවත් කළා. මට මතක විදිහට මාස දෙකක් තිස්සේ මම පන්තිය නොමිලේ කරා. හරිද? නොමිලේ කරද්දී ආව ළමයි 100 ගාණක්. මට මතක විදිහට සඳුදායි අඟහරුවාදායි උදේවරුේ කණ්ඩායම් දෙකකට දැම්මේ. එක දවසකදී කොහොමත් 50 පන්නලා ආවා. එතකොට මෙහෙම මට Zoom account එකක්වත් නැහැ. අර විනාඩි 40න් කට්න Zoom account එකක් තිබ්බේ. ඒත් ළමයි කට්ටි වී හරි ළමයි ආව 50 ගාණක්. ඊට පස්සේ මේ හැමදාම නිකන් කරන්න බෑනේ. මට එතකොට මොකද්ද ක්ලාසස් කරන්න එක ඉන්ස්ටිටියුට් එකේ මට ඒ කාලේ තිබ්බේ ගිය අවුරුද්දේ. දැන් අද වෙද්දි 3-4ක් තියෙනවනේ. කොහොම හරි අලුත් ආයතනයකුත් කතා කරගෙන මේ කිව්වා මෙහෙමයි දැන් මම නොමිලේ පන්ති කරන එක නවත්තනවා. දැන් සුපුරුදු පරිදි සාමාන්‍ය විදියට ඕගලන්ට මුදල් අය කිරීමක් කරලා තමයි මම පන්තියට සම්බන්ධ කරගන්නේ කියලා කිව්වා විතරයි. අම්මට සිරි එතකොට ළමයි 100ක් හිටියා. ඒ 100න් හෙන ගොඩක් කිව්වා අරිස්ස අපි පන්තින එහෙමයි කියලා. අරක කියපු ගාම නෑ හෙන සෙට් එක. නිකන් දෙද්දී ආවා 100 කොහොමද 100 පනලා ආවා. මේ අර විදියට දැන් ෆීස් එකක් අරගෙන ආයතන හරහා කරන්න කියලා කියපු ගාම කොහොම හරි ළමයි ආවේ එතනින් 100ක්ම එන්න ඕනෙත් නෑ ඉතින්. ළමයි ආවේ 10ක් වගේ. එතකොට ඒ හම්බෙච්ච ළමයි ටික. හරිද? එතකොට සමහර අම්මලා ඉන්නවා මොකක්ද අන්දලා තියෙන ඇඳුවම හොඳට ඇඳුවා කියන මමත් ඇඳුන්නේ මේ දැන් මම කිව්වා මෙහෙමයි පන්ති අද ඉඳලා කරන්න ෆීස් අරගෙන මෙන්න මේ ආයතන වලට ගිහිල්ලා ඕගොල්ලෝ නිබන්ධනය ගන්න කාඩ් එකක් අරගන්න. එතකොට ඒ ආයතනයෙන් මට ඕගොල්ලෝන්ගේ විස්තර ටික එවනවා. මම එතකොට අලුත් ගෲප් එකක් හදලා ඕගොල්ලන් මේකට දාලා ඒකට Zoom link එක දානවා කියලා කිව්වා. එක ළමයෙක් ඉන්න මේ පොඩි ගමට කියනවා කතා කරලා සර් මම අද ගිහින් මේ සල්ලි ගෙවලා ටියුට් එක ගත්තා මේ මට එවනවා නේද Zoom එක කියලා. මං හැවගේ නම පොඩ්ඩක් කියන්න කියලා කිව්වා. කිව්වේ නෑ. ඊට පස්සේ මම මේ ආයතනෙට කෝල් කරලා හැව ආයතනයේ කිව්වා මෙන්න මේ කට්ටිය විතරයි එවලා තියෙන නම්බර්ස් එක ඇඩ් කරමු අර ළමයා නෑත් එක්ක. බලද්දි මේ අම්මා කියලාලු නේ අද කියලා බලන්න සර්ට එහෙම බොරුවට ටියුට් එක ගත්තා කියලා සල්ලි දීලා මේ දෙනවද කියලා. අර ඒ විදිහට මේ සමහර අය ඉන්න අන්දනවා. ඒ කියන්නේ පුතේ කවදාවත් ගුරුවරයෙක්ට යම් කිසි දෙයක් බොරු කරන්න එපා. ඔයක ජීවිතේට ගන්න මට විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට බොරුවක් කරන්න එපා. තමන්ගේ තියෙන ඇත්ත තත්ත්වය තියෙනවනේ බය නැතුව ඇත්ත කියන්න. හරිද? මම දකින්න දේ තමයි බොරුවක් කියනකට වඩා ඇත්ත කියලා තමන්ගේ ඉන්න තත්වය අපි කියනවා අමුවෙන්ම කියනවා නම් මං ඉන්නේ මේ වගේ තැන කියලා අමුවෙන්ම කියනවා නම් අන්න ඒ තැනට ඒ පුද්ගලයාට මාර තැනක් හම්බ වෙනවා. මොකද සමාජයේ පිළිගැනීමක් ලැබෙනවා. මූ මොන තැනක හිටියත් මූ අනිවාර්යෙන් ඇත්ත කියන මිනිස්සෙක්නේ කියලා. මගේ ජීවිතෙත් මට ඒ වගේ තමයි. හරිද? මම කවදාවත් මගේ ජීවිතය ගැන මගේ තියෙන මගේ අත්දැකීම් ගැන මම කවදාවත් මම කාටවත් හංගන්නේ මම කෙලින්ම ඇත්ත කියනවා. මිනිස්සෙක් එක්ක මට මොනක් හරි ප්‍රශ්නයක් තියෙනවා මම සාමාන්‍යයෙන් ඒක මූණටම කියනවා. මම මේ බොරුවට එහෙම වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. අපි පුරුදු වෙන්න ඕන පුතේ ඒකෙදි. ඇත්ත කෙලින් කතා කරන්න ඕන. ඇත්ත කෙලින් කතා කරොත් ජීවිතේට මාර වටිනවා. අපේ ජීවිතවලට අපේ හෘද සාක්ෂියටත් ඒක මාර වටිනවා. හරිද? හරි. හරි නේද උවමනා. දැන් ඕනනම් පුතේ තාම ඉතින් මට උවමනා තව ලියන්න පුළුවන් ලිස්ට් එකක්ම. එතකොට sannivedanayට අපි ගන්න පුළුවන්. sannivedanaya කියන අවශ්‍යතාවය ලිව්වොත් රැස්වීම ගන්න පුළුවන්. රූපවාහිනිය, ගුවන් විදුලිය ඒක ගන්න පුළුවන්. එතකොට ප්‍රවාහනයට ගන්න පුළුවන් බස් රථ, මෝටර් රථ, මහා මාර්ග, නැව් මාර්ග ඒව ඇති තරම් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඕගොල්ලෝ මේ දන්න දෙයක් නෙමෙයි කතා කරන්නේ නේද? මේ දැනගෙන හිටපු දෙයක්. අලුත් විෂය කාරණාවක් විදියට ඉගෙන ගන්නවා. හරි? ඒ නිසා එකයි කියන්නේ මේ කොමර්ස් කියන විෂය ගොඩක් ලේසි. දැන් එතකොට දැන් මේ පාඩම කරද්දි ගණිතය ඕන වුණාද? A සමානයි B නම් B සමානයි කීයද කියලා එහෙම හැවද? නැහැ. අපේ එතකොට පුතේ විෂය ගත්තොත් දැන් අපේ කියන්නේ ව්‍යාපාරා ගිණුම් කරන අධ්‍යයනය කියලානේ. මේ කොමර්ස් කියන විෂය කොටස් දෙකකින් සමන්වලා තියෙන්නේ. එකක් තමයි ව්‍යාපාර අධ්‍යයනය. අනිත් එක තමයි ගිණුම්කරණය. ව්‍යාපාර අධ්‍යයනය අනිත් එක තමයි ගිණුම්කරණය. මේ කොටස් දෙකකින් තමයි සම්බන්ධිත වෙලා තියෙන්නේ. මේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස තියෙනවා 140ක්, ගිණුම්කරණ කොටස තියෙන්නේ 160ක් වගේ ප්‍රමාණයක්. වැඩිම තියෙන්නේ accounting පැත්ත. ගණන් හදන පැති. ගණන් හදද්දි කියද්දි බය වෙන්න එපා.
හරිද? මං කියවන කලින් එකතු කරගන්න අඩු කරන්න ගුණ කිරීම කරන්න බෙදීම් කරන්න පුළුවන් නම් ඔයාට ඒ ඇති. ඒ ප්‍රමාණවත් මේ විෂයට. 140ක් තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් 160 තියෙන්නේ ගණිත කොටස් ගිණුම් කරන කොටස්. එතකොට මේ අද කරන්නේ අපි ව්‍යාපාර අධ්‍යයනය හා සම්බන්ධ කොටස්. තේරුණාද? හරිද? එතකොට අපේ මේ මං ගාව දැන් තියෙනවා ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ පාඩම් තියෙනවා පුතේ. 10 ශ්‍රේණියේ පාඩම් තියෙනවා 12. ඒ 12න් පාඩම් 3යි තියෙන්නේ මේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩමේ. පාඩම් 12න් පාඩම් 3යි. ඊතුරු පාඩම් 9ම ගිණුම් කරණයේ කොටස්. තේරුණාද? හරි. හැබැයි බය වෙන්න එපා කිසි දෙයක මේ විෂයට ලස්සන විෂයක් කරද්දී ඔයගොල්ලන්ට ආස හිතේ මේ විෂය. හරි? හරි. හරි. එහෙනම් අපි ඉගෙන ගත්තා වුවමනා කියලා කියන්නේ මොනවද කියලා. හරිද? වුවමනා කියලා කියන්නේ මොනවද කියලා අද අපි ඉගෙන ගත්තා. හරි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව ලියන්න අවශ්‍යතා පේනවනේ අවශ්‍යතා වුවමනා අතර පවතින වෙනස්කම්. අවශ්‍යතා හා වුවමනා අතර පවතින වෙනස්කම්. එතකොට පුතේ ෆිසිකල් ක්ලාසස් වලදී මම සාමාන්‍යයෙන් කැමති නැහැ ළමයි 20කට වඩා පන්තියේ තියාගන්න. ඒ කියන්නේ පන්තියේ 20කට වඩා සාමාන්‍යයෙන් එනවට කැමති නැහැ. හේතුව තමයි මට අවශ්‍ය කරන දේ තමයි මං ගාවට එන හැම ළමයාගෙම මේ වැඩ කටයුතු පිළිබඳව මට අධීක්ෂණය කරන්න ඕන. හැම ළමයා ගැන මම හොයලා බලනවා. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ කොහොමද නෝට් එකක් ලියාගන්නේ? හරි විදිහට ලියාගෙන තියනවාද? හරියට මම දෙන දේ සටහන් කරගන්නවද? ඒ වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ළමයි 20කට වඩා එතනදී මම දාගන්න කැමති නැහැ. හරිද? අවශ්‍යතා වුවමනා අතර පවතින වෙනස්කම්. හරි මේ දෙන්න අතර තියෙන වෙනස්කම් පුතේ. ඒ වගේම දැන් මෙතනින් අපිට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අවශ්‍යතාවල තියෙන ලක්ෂණ මොනවද? වුවමනාවල තියෙන ලක්ෂණ මොකක්ද කියලා දැන් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. අර කියන වගේ එක ගලෙන් අර කුරුල්ල දෙන්නෙක් මරා ගන්න පුළුවන් විදිහේ වැඩ. හරි. ඒ නිසා ඕගොල්ලෝ මැදින් ඉරක් ගහලා රූල් 10ක් විතර දිගට ඉරක් ගහලා මේ පැත්තේ ලියන්න අවශ්‍යතා කියලා අනිත් පැත්තේ ලියන්න වුවමනා කියලා. මේ පැත්තේ අවශ්‍යතා මේ පැත්තේ වුවමනා. හරි. පළවෙනි වෙනස්කම. පුතේ අවශ්‍යතාවයක් කියන දේ අපිට අනිවාර්යයි. දැන් හිතන්නකෝ කෑම නැතුව ඉන්න පුළුවන්ද? බැහැනේ. ඇඳුම් නැතුව ඉන්න පුළුවන්ද? බැහැනේ. නේද? ඊට පස්සේ නිවාසයක් නැතුව ඉන්න පුළුවන්ද? බැහැනේ. අධ්‍යාපනය නැතුව ඉන්න පුළුවන්ද? බැහැ. සෞඛ්‍ය කියන දේ නැතුව ඉන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි කියනවා මේ අවශ්‍යතාවයක් කියන දේ අනිවාර්යයි කියලා. එහෙනම් පළවෙනි එක ලියන්න අවශ්‍යතා අනිවාර්ය වේ. අවශ්‍යතා අනිවාර්ය වේ.
අවශ්‍යතා අනිවාර්ය වේ. හැබැයි පුතේ අවශ්‍යතා අනිවාර්ය වුණාට මේ වුවමනා කියන දේ නම් අනිවාර්ය නෑ. දැන් බඩගින්නක් ආවම දැන් බඩගින්නේ එක කියන්නේ ආහාර කියන අවශ්‍යතාවයනේ. බඩගින්නක් ආවම කොත්තුවක්ම කන්න ඕනේ කියලා දෙයක් තියනවද? නෑනේ. බඩගින්නක් ආවම බත්ම කන්න ඕනේ කියලා දෙයක් තියනවද? නෑනේ. දැන් ඉතින් ඕක නිදහසට කාරණාවක් අරගෙන අම්මලට කියන්න එපා බඩගින්නක් ආවම මේ සර් කිව්වා බත්ම කන්න ඕනේ කියලා දෙයක් නෑනේ කියලා. හරිද? අපේ ඉතින් අපේ ගෙදර සාමාන්‍ය ප්‍රධාන ආහාර වල බත් ඒ හින්දා කනවා. ඒතර බඩගින්නක් ආවම බත්ම කන්න ඕනේ කියලා දෙයක් තියනවද? බඩගින්නක් ආවම කොත්තුවක්ම කන්න ඕනේ කියලා දෙයක් තියනවද? එහෙම නැහැ. නේද? එහෙනම් ඕගලන්ට යම්කිසි දෙයක් තේරෙන මේ අවශ්‍යතා අනිවාර්ය වෙද්දී වොමනාවක් කියන දේ අනිවාර්යද? නෑ පුතේ වොමනාවක් කියන දේ අනිවාර්ය නෑ. එහෙනම් ලියන්න වොමනා පැත්තේ අනිවාර්ය නොවේ. වොමනා අනිවාර්ය නොවේ. පේනව නේද? අවශ්‍යතාවයක් අනිවාර්යම ඕන. හැබැයි වොමනා එහෙම අනිවාර්ය නෑ නේද? අද හවස පන්තිර ඕගොල්ලෝ ඇඳුමක් ඇඳගෙන මේ ලෑස්ති කරගෙන ඉඳලා මං අද දැන් යන්නේ මේ ඇඳුම කියලා. හරිද? ඊට සම්මා මේ ඇඳුම දැක්ක ගන්න කියනවා. මල පැනලා ඇඳුම හරි නැතුව ඇති. ඔබට මේ ඇඳුම විතරද තියෙන්නේ ඇඳගෙන යන්න. ඕක අහනව නැතිද? ඔබට වෙන ඇඳුම් නැත්තෙම නැද්ද? ඕක අහනවනේ. ඇයි එහෙම කියන්නේ? අපිට ඇඳුම් පැළඳුම් ඕන. ඒ ඇඳුම් පැළඳුමට ඒ ඇඳුමම ඇඳ ගන්න ඕනද? එහෙම එකක් නැහැ. එහෙනම් අපි කියනවා මේ වොමනා කියන එක අනිවාර්ය නොවේ කියලා. වොමනා කියන එක අනිවාර්ය නොවේ. හරි. අවශ්‍යතා පැත්ත ලියන්න. අවශ්‍යතා සීමිත වේ. අවශ්‍යතා සීමිත වේ. අවශ්‍යතා සීමිත වේ. හැබැයි ඇයි අවශ්‍යතා සීමිත වෙනවා කියන්නේ? පුතේ දැන් මම අර ලිව්වනේ අවශ්‍යතා ලිස්ට් එකක් ඔච්චරයි තියෙන්නේ. අර ගණන් කරගන්න පුළුවන් මට්ටමේ. අර්ථය ඇඟිලි ගන්නට තියෙන්නේ. හරිද? අවශ්‍යතා සීමිත වෙනවා කියන්නේ ඒකයි. හැබැයි වුවමනා පැත්ත ලියන්න. වුවමනා අසීමිත වේ. වුවමනා නම් අසීමිතව තියෙනවා. අසීමිත වේ. නේද? දැන් ගන්නකො ආහාර කියන එකට ලෝකේ තියෙන කෑම ಜಾති. ඉන්දියාවේ විතරක් කෑම වර්ග තියෙනවලු ආහාර මේ ලක්ෂ 5කට වඩා. ආහාර වර්ග ලක්ෂ 5කට වඩා ඉන්දියාවේ. ඉන්දියාව තමයි ලෝකේ වැඩිම තියෙන ලෝකේ වැඩිම ආහාර වර්ග තියෙන රට. පේනවනේ අපිට අවශ්‍යතාව තියෙන්නේ පොඩ්ඩයි. වොමනා තියෙනවා හෙන ගොඩ හරි ගණන් කරලා ඉවර කරන්න බෑ. දුන් જાතිත් එහෙමනේ. සම්පූර්ණ වෙහෙන ඇඳුම් තියෙනවා, බාගෙට වෙහෙන ඇඳුම් තියෙනවා. පිළිලොමයි ගත්තොත් අත් දිග ෂර්ට්, අත් කොට ෂර්ට් නේද? ඒ විවිධාකාර ඇඳුම් තියෙනවා. හරි. ඊට පස්සේ අවශ්‍යතා පැත්ත ලියන්න. අවශ්‍යතා පොදුවේ. පොදුවේ කියන්නේ පොදු කියන්නේ මේ අර ටීවී කියන ඩ්‍රාමා එක නෙමෙයි. අවශ්‍යතා පොදුවේ. නේද? පුතේ අපි හැමෝම ගත්තොත් හැමෝටම බඩගින්න දැනෙනව නේද? නේද? හැමෝටම ඇඳුම් කියන දේ ඕන නේද? දුප්පත් මිනිස්සෙක් වුණත්, යාචකයෙක් වුණත්, ලෝකේ අපි කියන දුප්පත් භවයෙන් පෙළෙන රටක් වුණත් ඒගොල්ලෝ ඇඳුම් කියන දේ කොහොම හරි අරගෙන තියෙනවා නේද? ආහාර කියන දේ ඒගොල්ලන්ට ඕන. නේද? ඉන්න තැනක් ඕන. අපි ඒ නිසා කියනවා මේක අපි මේ අවශ්‍යතා හැමෝටම පොදුයි. හැමෝටම බඩගින්න එනවනේ නේද? ඕගොල්ලන්ට හැමෝටම බඩගින්න එන නිසා මෙතනින් අද හැමෝම උදේට ආහාර වේලක් කනවනේ. අන්න පොදුයි. හැමෝටම එක විදියට අවශ්‍යතාවය දැනෙනවා. හැබැයි වුවමනා පැත්ත ලියන්න. වුවමනා විවිධ වේ. වුවමනා නම් විවිධයි. වුවමනා නම් විවිධයි. ඇයි වුවමනා විවිධ වෙනවා කියන්නේ? දැන් ඕගොල්ලෝ අද මෙතන ඉන්නවනේ දැන් 9ක්. 9 දෙනාගෙන් අද මොනවද උදේට කෑවේ? දැන් උත්තරේ දෙන්න. 9 දෙනෙක් ඉන්න ඕගොල්ලෝ chat එකක් දාන්න. මොනවද උදේට කෑවේ? නැත්තම් තාම කෑවේ නැත්තම් මොනවද අද උදේට කන්නේ ඕගොල්ලෝ? කියන්න බලන්න ඉක්මනට. මම ඊතර උදාහරණ ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ලේසි. කියන්න බලන්න.
තාම කෑවේ නෑ කන්නේ ඉන්නේ බත්. එක්කෙනෙක් ෆිෂ් බන් මාළු පාන කාලා. ඊට පස්සේ තව කෙනෙක් බත් කාලා. හරි. බත් තෝස. හරි. දැන් පුතේ ඔයගොල්ලෝ බත් කනවනේ. හරි බත් කනවයි කියලා හිතමු දැන් කිහිප දෙනෙක් බත් දෙතුන් දෙනෙක් බත්. බත් කෑවත් ඕකේ අනිත් කෙනා කන ව්‍යංජනමද ඔයාම ඔය මේ වාගේ බත් එකේ තියෙන්නේ. නෑ නේද? පේනව නේද විවිධයි කියන එකට එතකොට ඕගොල්ලන්ට උත්තරේ. මොකක්ද විවිධයි කියලා කියන්නේ? මේක එක එක්කෙනා එක එක විදිහට සම්පූර්ණ කරගන්න. තව කෙනෙක් උදේට බත් කද්දි තව කෙනෙක් උදේට මාළු පාන් කනවා. තව කෙනෙක් මාළු පාන් කද්දි තව කෙනෙක් උදේට තෝස කනවා. නේද? තව කෙනෙක් උදේට බතුයි සම්බෝලයි කද්දි තව කෙනෙක් බතුයි කරෝලයි කනවා. අන්න උවමනා විවිධයි. උවමනා විවිධයි. කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්. අන්න හරි උත්තරේ. කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්. තේනවද? දැන් ඕගොල්ලන්ගෙන් මම කිව්වොත් ඕගොල්ලෝ අද ඉන්න විදිය ෆොටෝ එකක් ගහලා මට එවන්න. තාම කුණු කෙලි බලාගෙන ඉන්නවත් දන්නේ නැහැ. ඉන්න විදිය ෆොටෝ එකක් ගහලා එවන්න කිව්වොත් මේ නම දෙනා ඇඳන් ඉන්න ඇඳුම් වර්ග නම විදියක් නේද? මේ නම දෙනා එකම ඇඳුම ඇඳගෙනද නැහැ. ඇඳන් ඉන්න ඇඳුම් වර්ග නම විදියක්. අන්න විවිධත්වය. අන්න විවිධත්වය. පේනව නේද? අනේනා මේ වොමනා විවිධයි කියන්නේ එන්නේ ඒකයි. දැන් මේ කතාවක් මතක් වුණා මේ ඔය දැන් අපි කියනවානේ මාළු පාන් කියලා. මාළු පාන්. ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මාළු පාන් කියපම ඇතුලේ මාළුවෙක් ඉන්න. මාළු මොකක් හරි ව්‍යංජනයක් තියෙන්න ඕන කියලා. එහෙමනේ හිතන්නේ. ඇත්තටම මාළු තියනවාද? මාළු පාන් කියලා ගන්න ඇත්තටම මාළු නෑ ඇතුලේ තියෙන අල. දැන් මාළු කියලා කියන්නේ දැන් ඔය මේ ගොඩක් අපේ පළාත්වල කතා කරන අඩුයි මේ මාළු කියලා කියන්නේ මේ අපි කියන්නේ කරිය ඊට පස්සේ ව්‍යංජනයේට ඔය නුවර පැත්තේ කුරුණෑගල පැත්තේ ඒ කියන නම මාළුව කියලා කියන්නේ ඒක. හත් මාළුව අහලා ඇති නේද? හත් මාළුව. ඒතර ව්‍යංජනයේට කියන තව නමක්. එතකොට මේ මාළු පාන් කියලා කියන්නේ ඇතුලේ මාළු නෙමෙයි මොකක් හරි ව්‍යංජනයක් දාලා හදපු දෙයක්. ඒතර මිනිස්සු හිතාගෙන ඉන්නේ මාළු පාන් කියලා මාළු පාන් එකක් ගන්න ඇතුලේ ඇත්තටම මාළු පාන් නැහැ. හරිද? ඒකයි මේ මාළු පාන් කියන එකේ තේරුම. ඔය මේ සමහර පළාත් තියෙනවා ඔය නුවර කුරුණෑගල ඒ පළාත්වල මේ ඒගොල්ලෝ අමුතු වචන තමයි මේ ඒගොල්ලන්ගේ කෑම වලට දාලා තියෙන්නේ. හරිද? නුවර කුරුණෑගල ඕගොල්ලෝ අහලා ඉති පෑන් කේක් කියලා එකක් නේද? පෑන් අපි මේව ඉතින් ගොඩක් දැනගත්තා කැම්පස් එකට එනවා ලංකාවේ හතර වටේම මිනිස්සු මේ පෑන් කේක් කියලා දෙයක් අහලා ඇති. ඔය පෑන් කේක් වලට මේ නූරාය කියන්නේ මේ පොල් බෝනික්කෝ කියලා. මේ විහිළු නෙමෙයි ඇත්තටම පොල් බෝනික්කෝ කියලා පෑන් කේක් වලට කියනවා. ඊට පස්සේ මේ අපි ඔය මේ කිඹුල බනිස් කියන්නේ. කිඹුල බනිස් වලට නෝර පැත්තේ කියන්නේ මේ මොකක්ද සීනි කුරුල්ල කියලා. කිඹුල බනිස් වලට ඒගොල්ලෝ කියන්නේ සීනි කුරුල්ල කියලා. එතකොට මේ බනිස් වලට වියන් රෝල්ද මොකක්ද අමුතු නම් තියෙන්නේ පළාත්වල. ඒ කියන්නේ මේ ප්‍රාදේශීය ව්‍යවහාරය පොඩ්ඩක් වෙනස් අපේ තියෙන එකට වඩා. හරිද? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් නානවා කියලා කියන්නේ මේ ඔළුවත් එක්කම නානවටනේ. නුවර පැත්තේ අවිස්සාවල සමහර පළාත්වල අය කියනවලු මේ ඔළුවේ නානවා කියලා ඔළුව නානවා. ඇඟේ නානවා කියලා ඇඟ විතරක්. ඔළුවේ නානවා ඇඟේ නානවා. එතකොට ගොඩක් අය මේ තුවායට කියන්නේ සාලුව කියලා. තුවාය අපි ටවල් එකට කියනවා සාලුව කියලා. සමහර අය ඇඟ හොද ගන්නවට කියනවා කර හොද ගන්න ඕන. අපේ ඔය කැම්පස් එකේ අමුතු මේ වචන ඔය නුවර පළාත්වල අය ගොඩක් ඉන්නවනේ කැම්පස් එකේ. එතකොට මේ අමුතු වචන ඉගෙන ගත්තා. හරි එතකොට මේ නුවර ගොඩක් ඔය පෑන් කේක් වලට ගොඩක්ම කියනවලු පොල් බෝනික්කෝ කියලා. පොල් බෝනික්කෝ. ඒ කියන්නේ ඇතුලේ පෑන් කේක් දාන්නේ පොල් වලට සීනි දාලානේ පොල් වලට පැණි දාලානේ. ඒක ලස්සනට තියෙන ඉඳ ඒගොල්ලෝ කියන්නේ පොල් බෝනික්කෝ කියලා. ඔය කැන්ටින් එකේ ඔය පෑන් කේක් විකුණන්න තිබ්බම ඇවිල්ලා කියනවා මේ මට පොල් බෝනික් එකක් දෙන්න. සමහර වෙලාවට කැන්ටින් අලුත් කෙනෙක් ඉන්නවනම් දන්නේ නැහැ. මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. හරි. ඒ වගේ තමයි විශ්වවිද්‍යාලය ඇතුළට ගියොත් උත්සාහ කරන්න මෙතන ඉන්න හැමෝටම යන්න පුළුවන් ওই කැම්පස් එකට. ලස්සන දේවල් අත්විඳින්න පුළුවන් තැන. හරි. පොදුවේ අවශ්‍යතා පොදුවේ වමනා විවිධ වේ. හරි. අවශ්‍යතා පැත්ත ලියන්න. අවශ්‍යතා නිර්මාණය කළ හැක. අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. සොවි.
නොහැක. නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. පුතේ අපිට අවශ්‍යතාවයක් අලුතෙන් හදන්න පුළුවන්ද? නැහැ. අලුතෙන් හදන්න බැරි ඇයි ඇයි පුතේ මේක ඉබේටම අපේ ඇඟ ඇතුලෙන් මෙන දෙයක් නේද? මේ බඩගින්නාවම ආහාර ඕනේ කියලා අපේ ඇඟ ඇතුලෙන් මෙන්නවා. නැත්තම් අපි හිතා ගන්නවද? දැන් මට එහෙනම් බඩගින්න කියන දේ ඉන්න ඕන මං ආහාර කියන දේ සපුර ගන්න. එහෙම කරනවද? නැහැ. ආහාර කියන දේ අපේ ඇඟ ඇතුලෙන් මෙන්නේ නේද? ඇඳුමක් ඇඳ ගන්න ඕනේ කියන දේ ඉබේටම අපි වෙන ක්‍රියාවලියක් නේද? එහෙනම් අපි කියන ඒකට මේ නිසා අපි අවශ්‍යතාවයක් අපිට නිර්මාණය කරන්න බෑ. හැබැයි පුතේ අපිට පුළුවන් වුවමනාවක් නිර්මාණය කරන්න. එහෙනම් වුවමනාව පැත්ත ලියන්න. නිර්මාණය කළ හැක. නිර්මාණය කළ හැක. නිර්මාණය කරන්න පුළුවන් නේද? අලුත් වුවමනා අපිට හදන්න පුළුවන්. අලුත් වුවමනා අපිට හදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි ඉස්සර කරේ කොරෝනා කියන වසංගතේ ඉන්න කලින් පාසල් ගියා, උපකාරක පන්ති ගියා. පස්සේ උවමනාවක් ඇති වුණා මොකක්ද? ඔන්ලයින් පන්තියකට යනවා කියලා. පේනවා නේද? උවමනාවක් හදන්න පුළුවන් අපිට. ඉස්සර අපි පොඩි කාලේ මේ අපි මට මතකයි 3ේදී 4ේදී පීසා කියන වචනේ, පීසා කියන ආහාරය අපි අහලවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මීගම බස් මේ හොස්පිටල් එක ඉස්සරහා තමයි ඉස්සරලාම පීසා හට්ටයක් දැම්මේ. එතකොට තමයි දැනගත්තේ පීසා කියලා කෑමක් තියෙනවා කියලා. එතකොට දැන් අවුරුදු 2-3කට පස්සේ දැන් ලංකාවේ අලුත් කෑමක් තියෙනවා ලසඤ්ඤා කියලා. ලසඤ්ඤා අහලත් ඇති ඉතින්. මේ ළඟදී තමයි අවුරුදු 2-3 කලින් මමත් ලසඤ්ඤා. එතකොට දැන් ඔය ලසඤ්ඤා පීසා කියන දේවල් අපේ අම්මලා මුත්තලා කිරිකිත්තාකාරේ තිබ්බද? එහෙම කෑම තිබ්බේ නැහැ. මිනිස්සු මොකද කරේ? අලුත් වුවමනා ටික හැදුවා. තේනවද? අලුතෙන් වුවමනා ටික හැදුවා. හරිද? හරි. අවශ්‍යතාව පැත්තේ ලියන අන්තිම එක අවශ්‍යතාව දැන් අපිට ඕන වෙනස්කම් ඕන තරම් ගන්න පුළුවන්. හරිද? හැබැයි මේ දේවල් ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන දේවල්. හරිද? ලියන අවශ්‍යතා පැත්තේ ප්‍රාථමික වේ. අවශ්‍යතා පැත්ත ලියන්න ප්‍රාථමික වේ. ඇයි ප්‍රාථමිකයි කියලා කියන්නේ? පුතේ දැන් ඕගොල්ලෝ ඉස්සල්ලාම ගියේ මොන අංශයටද කියලා ඇහුවොත් ඕගොල්ලෝ කියයි ප්‍රාථමික අංශය නැත්නම් ප්‍රයිමරි සෙක්ෂන් එකට ගියේ. ඉස්සල්ලාම ගියේ ඒකට. එහෙනම් දැන් අවශ්‍යතා මම කියනවා ප්‍රාථමිකයි. ඇයි ප්‍රාථමිකයි කියන්නේ? අවශ්‍යතාවයක් තමයි ඉස්සල්ලාම අපේ ඇඟේ හටගන්නේ. නේද? ඉස්සල්ලාම එන්නේ බඩගින්නනේ. පස්සේනේ මොනවද කන්නේ කියලා බලන්නේ නේද? ඒ නිසා අපි කියනවා අවශ්‍යතා ප්‍රාථමිකයි කියලා. අවශ්‍යතා ප්‍රාථමිකයි. එහෙනම් වුවමනා පැත්ත ලියන්න වුවමනා ද්විතීක වේ. වුවමනා ද්විතීක වේ. දෙවනුව තමයි වුවමනාව හටගන්නේ නේද? ඉස්සල්ලා අවශ්‍යතාවේ පස්සේ තමයි කන්නේ මොනවද කියලා නේද? ඉස්සල්ලාම අධ්‍යාපනය පස්සේ තමයි මොන පන්තිද යන්නේ කියලා බලන්නේ නේද? එහෙනම් ඉස්සල්ලාම ඇති වෙන්න අවශ්‍යතාවය පස්සේ තමයි වුවමනාව කියන දේ හටගන්නේ. හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි පාඩම අතරතුර ඕගොල්ලන්ට මොකක් හරි ගැටලු තියෙනවා නම් මේ ප්‍රශ්නයක් නැහැ අහන්න. ඔතන මේ chat එකක් දාලා අහන්න පුළුවන්. හරිනේ මේක ලියාගත්ත නේද? අද ඒකට අපි ලොකුවටම සාකච්ඡා කරන්නේ නැහැ. හරිද? අපි අද බේසික් ටික විතරයි සාකච්ඡා කරන්නේ. හරිද? මොකද තාම අද පළවෙනි දවසේ තව ළමයි ඊළඟ දවසේ ඉන්න ඉඩ තියෙනවා. එතකොට අපි ලොකු කොටසක්ම සාකච්ඡා කරලා තිබ්බොත් ඒගොල්ලන්ටත් පාඩුයි. අද මුකුත් නොකර හිටියොත් ඕගොල්ලන්ටත් පාඩුයි. ඒ නිසා වැඩිත් නෑ අඩුත් නෑ. හරි? හරිනේ මම මකනවා. මකන්න එපා නම් කියන්න ඕන. හරි.
දැන් ඊළඟ දවසේ පන්තියට එනවත් එද්දි නිකන් එනවද? නෑ. පොත් ටික අරගෙන ටුට්ටක් බලාගෙන තාම ගොඩක් වෙලා යන්නේ පැය භාගයක්වත් යන්නේ මේක පාඩම් කරන්න. හරිද? පාඩම් කරගෙන එන්න ඕන. මොකද ඉස්සරහට තව අපි අලුත් දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඒ වගේම තමයි. මම කලින් කිව්වා තව යාළුවෝ ඉන්නවා නම් පුතේ කොමර්ස් තාම කරන්න හිතලවත් නැතුව ඇතිනේ. හරි හිතලවත් නැහැ. හැබැයි ඇවිල්ලා හරි බලන්න කියන්නේ. හරිද? ඔව් දැන් මම ඒක ගැන තමයි කියන්නේ. දැන් ගොඩක් කීප දෙනෙක් දැන් මැසේජ් දාලා හැවා ෆිසිකල් ක්ලාස් කරන්නේ කොහෙද කියලා. හරිද? මම ආයතන දෙකක් කියන්න දැන්ට ආයතන දෙකක ආරම්භ කරලා තියෙනවා. හරිද? එකක් තමයි අද පටන් ගන්නව ආයතනයක් මීගමුව බ්‍රයිට් ආයතනය. මීගමුව බ්‍රයිට් එකේ මේක තියෙන්නේ තෙල්වත්ත හන්දියේ. තෙල්වත්ත හන්දිය. තෙල්වත්ත හන්දිය දන්නවා. තෙල්වත්ත හන්දියේ සිංගල් හෝම්ස් එකට ඉස්සරහා තියෙනවා. ගොඩක් අය දන්නේ නැති බ්‍රයිට් එක. මීගම් බ්‍රයිට් එකේ කරනවා පුතේ හැබැයි අද බ්‍රයිට් එකේ පන්ති අද තමයි ආරම්භ කරන්නේ. බ්‍රයිට් එකේ පන්ති අද. අද තියෙනවා දවල් 3ට. හවස 3 ඉඳලා 5 වෙනකම් අද පන්ති ආරම්භ කරනවා. අද මීගම බ්‍රයිට් එකේ. හරිද? අනිත් ආයතනය තමයි කුරණ SAC ආයතනය. කුරණ SAC ආයතනයේ තියෙන්නේ එකක් තමයි ඔයගොල්ලෝ අනිත් දන්නා ඉන්නවනේ කුරණ ශාන්ත ආනා. කුරණ ශාන්ත ආනා විද්‍යාලය අසල කුරණ සෙන්ටර්ස් එක ළඟ නැත්තම් ගොඩක් අය දන්නවා මේජරාජ් ග්‍රවුන්ඩ් එක ළඟ. මේජරාජ් ග්‍රවුන්ඩ් එක ළඟ. හරිද? මේක ළඟ තමයි තියෙන්නේ. ඔය මේජරාජ් ග්‍රවුන්ඩ් එකට ඉස්සර කාලේ ඔය අපේ අම්මලා තාත්තලා කියන පොඩි නමක්. ඒ නම දැන් කියන්න බෑ. හිස් තැනක් වත්ත. හරිද? ඒක ඉස්සර කියන්නේ මෙහෙම හිස් තැනක් වත්ත. සමහරට ගෙදර අය දැන් කියනවත් ඇති. හිස් තැනක් වත්ත කියලා තමයි ඒ කාලේ කිව්වේ. දැන් එහෙම නෑ. මේජරාජ් ග්‍රවුන්ඩ් එක කියපුවම අපි දන්නවා. හරිද? හරි. එතකොට මේ කුරණ SAC ආයතනයේ තියෙන්නේ සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා. සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා කුරණ SAC ආයතනයේ තියෙනවා. හරිද? දැනට මේ ආයතන දෙක තමයි අද එතකොට පටන් ගන්නවා මීගමු බ්‍රයිට් එකේ. හරිද? ඕගලන්ට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මේ නම්බරයකට මට WhatsApp පණිවිඩයක් දාන්න 077 45 48යි 169 45 48යි 169. හරිද? මේකට WhatsApp පණිවිඩයක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න අදින් මේ පාඩම ඉවරුනාට පස්සේ තව ආයතන දෙකක් මම පටන් ගන්න ලෑස්තිලා තිනවා. ඒක තමයි පිටිපන තියෙනවා. පිටිපන ජාතික මේ පිටිපන පාසල ඉස්සරහම ශනිරෝ කියලා ආයතනයක්. ශනිරෝ කියලා ආයතනයක්. අන්න ඒකෙදි මේ පෙබරවාරි මාසයේ අවසානයේ පටන් ගන්නවා. අනිත් ආයතන තමයි මීගමු ටවුන් එකේ තියෙනවා පොලයිට් වේ කියලා ආයතනයක්. තාම ඒ ආයතන වල නම් මම දින දීලා නැහැ. මොකද පොලයිට් වේ එක විශේෂයෙන් මේ ටිකේ ඒගොල්ලෝ අලුත් වැඩියා කටයුතු කරන ඒ ආයතනේ. හරිද? මීගමු ශනිරෝ එකෙත් තාම එතන පටන් අරගෙන නැහැ අලුත් 10 ශ්‍රේණියට. හරිද? ස්පේස් එක ෆෙල් කරලා මේකට ඉස්සර කිව්වේ මේක. මේ වත්ත කියලා කිව්වේ. මොකද ගලි බවුසර ඇවිල්ලා ඔක්කොම මේ කාලේ මේ ගොඩ බෑවයි කිව්වේ මේ වත්තරලු. හරිනේ. හරිද? එතකොට භෞතික වශයෙන් පන්ති. එතකොට මීගම් බ්‍රයිට් එකේ අද පන්ති පටන් ගන්නවා. ලොකු පිරිසක් නැහැ. තාම ලොකු පිරිසක් නැහැ. මම ලොකු පිරිසක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට ළමයි උපරිම 20යි ගන්නෙ මම පන්තිය සාමාන්‍ය. මොකද හැමෝටම මම අවධානය දීලා වැඩේ කටයුතු කරගෙන යන හින්දා. කොන්න SAC ආයතනයේ සෙන්සුරාදා උදේ 8:10. ඒ කියන්නේ හෙට උදේ 8:10 තියෙනවා. මේක නම් පටන් අරගෙන ටික කාලයක් මාසයක් වගේ වෙනවා. අලුත් දරුවන්ට පළවෙනි දවස් නොමිලේ. හරිද? අලුත් දරුවන්ට පළවෙනි දවස් නොමිලේ. ඒතකොට කියන්න දෙයක් තියෙනවා. ඒත් එක්කම අපි නිබන්ධන හරහා මම පුතේ හැම පාඩමක්ම ටියුට් එකක් දෙනවා. මේ තියෙන මගේ ටියුට් එක මේ තියෙන අලුත් 10 වසරට ගහපු ටියුට් එක එන ළමයි දන්නවා ටියුට් එක කොහොමද වැඩ කටයුතු වෙන්නේ. පේනවා ඇති සමහර වෙලට. ඒ වගේම කෙටි සටහන් පාඩමෙන් පාඩමට කෙටි සටහන් මම ලෑස්ති කරලා කෙටි සටහන් මට ඔක්කොම ටික අද හම්බෙන්නේ අද.
අද මම ඒ කියන්නේ ගම්පහෙන් printers එකෙන් ගහලා අද තමයි මට හම්බෙන්නේ. කෙටි සටහන් හැම පාඩමකට කෙටි සටහන් දෙනවා. ඒ වගේම මේ හැම පාඩමක් අවසානයේදීම මේකෙන් අහලා තියෙන සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. මේ තියෙන ඕගලන්ට පේන ඇති මේ එච්චර පැහැදිලි නැහැ. මේ තියෙන්නේ මේ පාඩමෙන් අහපු පසුගිය විභාග ප්‍රශ්න. එතකොට මේ කියන හැම දෙයක්ම අපි පන්ති කාමරයේදී ප්‍රැක්ටිස් වෙනවා. ඒ වගේම එන ළමයිගෙන් අහලා දැනගන්න කොහොමද අපේ පන්ති වැඩ කටයුතු වෙන්නේ කියලා. හරිද? ඒ නිසා ඉදිරියේදී ලොකු වැඩ කටයුත්තක් තියෙනවා. මගේ අරමුණ මං ගාවට එන සෑම දරුවෙකුටම ඒ සාමාර්ථයක් ලබා දෙන එක. හැමෝටම ඒ එකක් බැරිම වුණොත් B එකක්. මගේ කවදාවත් CS නැහැ. අද වෙනකන් C එකක් S එකක් දාපු කෙනෙක් නැහැ. හැමෝටම A නැත්නම් B. ගිය පාර බැජ් එකේ හැමෝටම A. ඒ කියන්නේ ඒ සාමාර්ථය ගිය පාර 100ට 100යි. හරිද? ගිය පාර නම් B නම් ආවේ නැහැ. ඊට කලින් නම් B තිබ්බා A තිබ්බා. හරිද? ඒ නිසා මම කියන්නේ මම හොඳ ගුරුවරයෙක් කියලා. ඕන ගුරු දක්ෂ ගුරුවරු හොඳ ගුරුවරු ඕන තරම් මේ මීගම ඉන්නවා. යද්දි හැබැයි හොඳට හොයලා බලලා යන්න. හරිද? විශේෂ දේ මේ දේ ගොඩක් මම දකින දෙයක් තමයි ඕගොල්ලෝ පන්තියකට යද්දි හොයනවා කොයි ඉස්කෝලේද ඉස්සර ටියුෂන් කරන්නේ. එහෙම හොයලා බලන එක ගොඩාක් හොඳයි. මම කියන්නේ හොඳයි. හැබැයි ඕගොල්ලෝ දැන් හිතන්නකෝ පුතේ. ඇයි ඕගොල්ලෝ ටියුෂන් ක්ලාස් එකකට යන්නේ? ටියුෂන් ක්ලාස් එකකට යන්න එක හේතුවක් තමයි අමතර දැනුමක් ගන්න. ඒකමද හේතුව? නෑ. පාසල් අධ්‍යාපනයේ ප්‍රමාණවත් නොවන නිසා. නැත්තම් තවත් විදිහට කිව්වොත් ඉස්කෝලේ සර් හරියට උගන්වන්නේ නැහැ. අන්න ඕකනේ. ඒ නිසා ඉස්සෙල්ලා ගුරුවරයෙක් ගාවට යද්දි එයාගේ බලන්න විශේෂයෙන් තියෙන අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද. ඔය කියන දේ හොයන්න. අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන්. මොකද ගුරුවරයෙක් වුණාම හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද විනයක් කියන දේ හැදෙන්නේ ඒක. දැන් මේකේ ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. ප්‍රසිද්ධ විදිහට ලොකුට පන්ති කරන කෙනෙක්. උපාධිය කියා සාමාන්‍ය මේ උසස් පෙළවත් සමත් නැති කෙනෙක්. සමහරට දන්නේ නැති කවුද කියන්නේ කියලා. කාව ගැනද? හැබැයි ඒගොල්ලෝ හොඳට උගන්වනවා ඇති. හැබැයි ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකමක් නැති එක ඒගොල්ලන්ගේ විනය පිරිහෙන්න බලපානවා. එහෙම කරපු එක ඉවෙන්ට් එකක් මම කියන්නේ මම මේ බයිනවත් විවේචනය කරනවත් නෙමෙයි. ගිය අවුරුද්දේ ඕල් කරපු ළමයිට මේ ගිය අවුරුද්දේ පෙබරවාරි 14 වෙනිදා. පෙබරවාරි 14 කියන්නේ කවද්ද කියලා ඕගොල්ලෝ දන්නවනේ. වැලන්ටයින් නේ. දන්නව නොදන්න බබෙක් නැහැනේ. වැලන්ටයින් එකට ඔන්ලයින් සෙමිනාර් එකක් කරා. මම තාම මේ පෝස්ට් එක මං ගාව තියෙනවා. ඔන්ලයින් ගණිතයේ වැලන්ටයින් සෙමිනාර් කියලා කරේ. ඔන්ලයින් ගණිතයේ වැලන්ටයින් සෙමිනාර්. පේනවද? මාකට් කරපු විදිය. අර විදියට ඉගෙන ගන්න ඕන කියන එකේ විනය කියන දේ හැදෙන ප්‍රධාන දෙයක් තමයි ඉගෙනීම කියන දේ. හරිද? හරි. පුතේ එතකොට මේ ඊළඟ දවසේ අපි ඊතුරු කොටස් සාකච්ඡා කරමු. පොඩි වෙලාවක් දෙන්නම් මං වෙනුවෙන්. ඔතන chat එකක් තියෙන chat එකේ දාන අද පන්තිය ගැන ඕගලන්ගේ අදහස්. පොඩි වෙලාවක් දෙන්නම්. හරි ඒ ගමන් මේ ටිකේ විශේෂයෙන් පරිස්සමෙන් ඉන්න මුඛාවරණ පැලඳගෙන ඉන්න හැමතිස්සෙම මොකද මුඛාවරණයක් පැලඳගෙන හිටියොත් Tamanට වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව 175කින් අඩු වෙනවා. ඒ කියන්නේ 175ක් වාට බේරලා ඉන්න පුළුවන්. හරිද? ඒ නිසා පරිස්සම් වෙන්න වැඩි එසෙන ගින්න තැන් වලට යන්න එපා. අපි ඔය හැමදාම ටීවී එක අහන දෙන්නේ. බ්‍රයිට් එකේ ක්ලාස් එන්න බ්‍රයිට් එකේ පුතේ ක්ලාස් ෆීස් එක ඒගොල්ලෝ ගන්නවා මතක විදියට 1000ක්ද කොහෙද 1000ක් ගන්නවා ඒගොල්ලෝ අද එතකොට බ්‍රයිට් එකේ 3ට පටන් ගන්නවා හරි එතකොට මොකක් හරි ඕගලන්ට තව ගැටලුවක් තියෙනවා නම් මේ නම්බරයකට 077යි 45යි 48යි 169 නම්බරයට WhatsApp පණිවිඩයක් හරි කෝල් එකක් දීලා හරි දැනගන්න පුළුවන්. හරිද පුතේ? එතකොට අපි අද 11 ලබන සතියේ 18 වෙනිදා. ඒ කියන්නේ පෙබරවාරි 18 වෙනි සිකුරාදා
උදෑසන 9ට ඉතුරු පාඩම් ටික සාකච්ඡා කරන්න ගන්නවා. එතකොට අද අපි පාඩම පිළිබඳවටත් වඩා විෂය පිළිබඳවනේ දැනුවත් උනේ. ඒක තමයි මට අද ප්‍රධාන වශයෙන් ඕනේ. පාඩම් කරනවට වඩා අද පාඩම කරනවට වඩා මේ විෂය පිළිබඳ පොඩි හැඳින්වීමක් දෙන්න. හරිද? ඔව් බ්‍රයිට් එකේ අද තමයි පළවෙනි පාඩම පටන් ගන්න. කොරණ එකටත් එන්න පුළුවන් අලුතෙන් ආයෙත්. එතකොට ආයෙත් මම ඒක මුල් පාඩම් ටික ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙන තමයි කරගෙන යන්නේ. හරිද? හරි. එතකොට ඔන්ලයින් පන්තිත් කරනවා. එතකොට ඒක බලාගෙන ඔන්ලයින් පන්තිත් බලාගෙන ඔයගලගේ ටියුට් එක මම දෙනවා අද ආපු ගමන්ම. ටියුට් එකත් අරගෙන වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. හරිද? මම කියන්නේ මම හොඳ ගුරුවෙක් කියලා. හැබැයි ඇවිල්ලා බලන්න. ආවොත් ගොඩ දාලා දෙනවා මේ අනිවාර්යෙන්ම. හරි? හරි. එහෙනම් පුතේ මේ සම්බන්ධ වුණු ගොඩක් අයට ස්තුතියි. මට ළමයි 1000 ගණන් 3000 ගණන් ඕනේ නැහැ. මට ඉන්නේ ළමයි එක්කෙනාද මම එයාට හරියට වැඩේ කරලා දෙනවා. හරි? එහෙනම් අපි ඊළඟ දවසේ ඔන්ලයින් පන්තිදී හම්බෙමු. කවුරු හරි එතකොට මගේ ඔන්ලයින් පන්ති ලබන සිකුරාදා කලින් අද ෆිසිකල් ක්ලාස් එකකට ආවොත් කියන්න පොඩ්ඩක් මම ඔන්ලයින් පන්තියට ආවයි කියලා. හරිද? හරි. එහෙනම් හැමෝටම God bless. මේ ටිකේ පරිස්සමින් ඉන්න. හොඳට වැට්ටි කරගෙන යන්න. එහෙනම් හැමෝටම God bless.